වේදිකාවේ ඉන්න ජාතික ජනබලවේගයේ විද්‍යාලය කරන සියලු දෙනාගෙන මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගුත් අවසරයි. පළමු කොටම විශාල වැස්සක් මැද්දේ අපට සවන් දෙන්න මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න තමුන්නාන්සලා සියලු දෙනාටම අපේ ගෞරවය ප්‍රණාමය උද කරනවා පළමු කොට. ඒ වගේම නොවැම්බර් මාසේ 16 වෙනිදාට දැන් ජනාධිපති ඡන්දයට දින තීන්දුව කරලා තිබෙනවා. හැබැයි ඡන්ද ව්‍යාපාරය ඇතුලේ සිදු කරන දේවල් සිදු වෙන දේවල් දිහා බලපුවාම අපිට පේන්නේ ජනාධිපති ඡන්දයක් නෙවෙයි හොඳම නත්තල් පප්පතෝරන තන්දිවල්. එක අපේක්ෂකෙක් අනුරාධපුරයට ගිහිල්ලා කියනවා එයා බලයට ආපුවාම වී ගොවිතැන සඳහා සියලු ගොවීන්ට පොහොර නිකන් දෙනවා. අනිත් අපේක්ෂකයා ගිහිල්ලා කියනවා මම ඔක්කොටම නිකන් දෙනවා. එළවලුත් එක්ක. තව අපේක්ෂකයෙක් ඇවිල්ලා කියනවා මම වැට්බදු ඇතුළු බදු විශාල ප්‍රමාණයක් අඩු කරනවා කියලා. අනිත් අපේක්ෂකයා කියනවා මම කිරි වීදුරුවක් දෙනවා. තව අපේක්ෂකයෙක් ඇවිල්ලා කියනවා උසස් පෙළ සමත් වෙන සියලු දෙනාට උපාධියක් දෙනවා කියලා. අනිත් කෙනා කියනවා මං ගැබිනි මව්වරන්ට පෝෂණ මල්ලක් දෙනවා. දැන් මොකද්ද මේ? දැන් කවුද වැඩියෙන්ම ආධාර බෙදන්නේ? කවුද වැඩියෙන්ම ජනතාවට යමක් දෙන්න හදන්නේ වගේ තරගයක් ඇවිල්ලා තිබෙනවා. ඒගොල්ලන්ගේ මුළු ආර්ථික ප්‍රතිපත්තියම යාචක ආර්ථික ප්‍රතිපත්තියක්. යාචක ආර්ථික ප්‍රතිපත්තිය. හැබැයි ජාතික ජනබලවේගයේ නියෝජනය කරන අපි මේ රටට ඉදිරිපත් කරන්නේ සංවර්ධන ආර්ථික ප්‍රතිපත්තිය. ඔවුන් යාචකයන් හැටියට ජනතාව හැමදාම තියෙන ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනකොට අපි ඉදිරිපත් කරන මේ රට ගොඩනගෙන ආර්ථික ප්‍රතිපත්තිය. ඒ වගේම තවත් දේශපාලන වේදිකාවේ එක දවසක ප්‍රවෘත්තියක් යනවා තොණ්ඩමන් මේ පැත්තට සහාය දෙයි. තව දවසක යනවා විජේදාස රාජපක්ෂ මේ පැත්තට එකතු වෙයි. තව විටක යනවා SB විමල්ට තඩිබා. ආයන විමල් SBට තඩිබා. අපිට වැඩක් තියෙනවද? අපිට වැඩක් තියෙනවද? ඒව වැඩක් නැහැ. මේ ඡන්දෙදී අපිට තියෙනවා වැඩක්. අවුරුදු 71ක් අනුගමනය කරලාද මේ ආර්ථික සමාජ ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ කාර්යභාරය අද අපි කරපිටට පැටලලා තිබෙනවා. අපි මේක ඉටු කරන්න ඕනේ. ඒ නිසා අපි තමුන්නාන්සලා ඉල්ලා හිටිනවා. අවුරුදු 71ක් පුරාවටම රටේ ජනතාවට විවිධ අවස්ථාවල ආණ්ඩු මාරු කරන්න ආණ්ඩු පෙරලන්න අවස්ථා ඇවිල්ලා තිබෙනවා. ආණ්ඩු ගේන්න ආණ්ඩු යවන්න අවස්ථා ඇවිල්ලා තිබෙනවා. මේ හැම අවස්ථාවකදීම ජනතාව කැන්වසින් ගිහිල්ලා මේ වගේම රැස්වීම් වලට ඇවිල්ලා ජනතාව දේශපාලකයන්ට සවන් දීලා තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න කියලා ආණ්ඩුවක් හැදුවා. හැබැයි අවුරුද්දක් දෙකක් යනකොට මොකද සිද්ධ වුනේ? ඒ ආණ්ඩුව හදනකොට ජනතාවගේ තිබුණු අපේක්ෂාවන්, ඒ ආණ්ඩුව හදනකොට ජනතාවගේ තිබුණු අරමුණු, ඒ ආණ්ඩුව හදනකොට ජනතාවගේ තිබුණු වමනාවන් කිසිවක් ඉටු කරන්න බැරි වුණු පාලනයක් බව නැවත නැවතත් ඉතිහාස පුරාවටම ඔප්පු කොට තිබෙනවා. එනිසා ඉතිහාස පුරාවටම ජනතාව මැදිහත් වෙලා ආණ්ඩුවක් හැදුවට ටික දවසක් යනකොට ඒ ආණ්ඩුව එපා වෙනවා. ඒ ආණ්ඩුව ගැන කලකිරෙනවා. ආයෙ කල්පනා කරනවා ඒ ආණ්ඩුව පරාද කරන්න ඕන කියලා. ඔව්. අපිත් කියන්නේ 2015 හදපු ආණ්ඩුව පරාද කරන්න ඕන. 2015 හදපු ආණ්ඩුව පරාද කරලා
මේ රටේ ජනතාවට මේ රට නව දිශාවකට යොමු කළ හැකි නව පාලනයක් අපි ගොඩනගනවා. අන්න ඒ වෙනුවෙන් තමුන්නාන්සලට අපි ආරාධනා කරනවා ඉතාම ශක්තිමත්ව ධෛර්යවන්තව ඉදිරියට එන්න කියලා. එයි මේ රට හදන්න ඕන. අවුරුදු 71ක් රට පාලනය කරලා අපේ අපවට පරිවර්තනය කළ තියෙන මේ රට විනාශයේ අන්තයට විනාශයේ අගාධයට ගෙන ගොස් තිබෙන මේ රට දැන් ගොඩනැගිය යුතුයි. අපි තමුන්නාන්සේලාගෙන් නොවැම්බර් මාසයේ 16 වෙනිදාට ජනවරමක් ඉල්ලන්නේ. මේ රට පාලනය කිරීමේ බලය ඉල්ලන්නේ. මේ රට මෙහෙවීමේ බලය ඉල්ලන්නේ. අන් කවරකටවත් නෙවෙයි මේ රට හදන්න. සහතික වශයෙන් අපට දෙන්න අවස්ථාව මේ රට අපි හදනවා. කොහොමද? එකක් පළමු කොටම අපේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරනවා. අපේ පොලිසිය මහත්තුරුන්ට තමන්ගේ පපුවේ තියෙන තරුවට අතේ ගහලා තියෙන පටියට ඇඳගෙන ඉන්න යුනිෆෝම් එකට ගරුත්වයක් ඇති වෙන ආකාරයේ නීතිය ධනවත්ද බලවත්ද දුප්පත්ද පොහොසත්ද ભેදකින් තොරව හැම දිනාටම සමාන ලෙස නීතිය ඉටු කරන්න සමත් වෙන රාජ්‍යයක් මේ රටේ අපි නිර්මාණය කරනවා. එක දෙක මේ රටේ මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කරලා හොරකම් කරන නාස්ති කරන මේ දේශපාලන අපිට අතර කරනවා. අපේ රටේ දේශපාලනය කියන්නේ ලාභම ව්‍යාපාරයක්. අපේ රටේ දේශපාලනය අතිශය ලාභ ලබන ආදායම් මාර්ග බවට පත් වී තිබෙනවා. හොරකම නාස්තිය විශාල ලෙස වර්ධනය වී තිබෙනවා. මේක නතර කරන්න නැතුව අපේ රට හදන්න බෑ. දැන් තමුන්නාන්සලා දන්නවා ගිය සතියේ කැබිනට් මණ්ඩලයේ කැබිනට් පත්‍රිකාව සම්මත කරගෙන තිබෙනවා. විශ්‍රාමික ඒ කියන්නේ ලබන නොවැම්බර් මාසේ 16න් පස්සේ විශ්‍රාමික මෛත්‍රීපාල සිරිසේනට දැනට ඉන්න ගෙදරම දෙන්න. අඩුමතරම තක්සේරුවක් කරා. අපි අපේ හඳුන්වන්නේ සහෝදරයා දැන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරලා විමසනවා මෙම ජනාධිපති මන්දිරයේ තක්සේරුව කීයද? දැන් මාදක මාධ්‍ය වාර්තා කළා තිබෙනවා කෝටි 800යි. කෝටි 800ක් වටින මහජනගේ දේපල මෛත්‍රීපාල සිරිසේනට එතුමාගෙන් පසුව එතුමාගේ භාර්යාවට එතුමාගෙන් පසුව එතුමාගේ දරුවන්ට භුක්ති විඳින්න පුළුවන් දේපල බවට පත් කරනවා. මේව නතර කරන්න ඕනේ නැද්ද? නතර කරන්න ඕනේ. හේමා ප්‍රේමදාස නඩත්තු කරන්නේ ආණ්ඩුවෙන්, ගෙදර ආණ්ඩුවෙන්, වැටුප් ආණ්ඩුවෙන්, කාර්ය මණ්ඩල ආණ්ඩුවෙන්, වාහන ආණ්ඩුවෙන් මේ සියල්ල දෙනවා හේමා ප්‍රේමදාස. හිටපු ජනාධිපතිගේ ආර්යාව හැටියට. චන්ද්‍රිකා කුමාරතුංගට නිදාස් චතුරස්‍රගාව විශාල ගෙයක් ආණ්ඩුවේ ගෙයක් දුන්නා, කාර්ය මණ්ඩලය දුන්නා, පඩිනඩි දුන්නා, වාහන දෙනවා, ආහාර පාන වල බිල ගෙවනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාට හිටපු ජනාධිපතිවරු හැටියට බෞද්ධ ලෝක මාවතේ ඊට කලින් ජනාධිපති මෛත්‍රීපාල හිටපු ගෙදර ලක්ෂ 200ක් දීලා අලුත් වැඩිය කරලා ඒ ගේ වාහන කාර්ය මණ්ඩලත් මේ සියල්ල එතුමාගේ ජීවිත කාලෙට එතුමාගේ පසු එතුමාගේ භාර්යාවගේ ජීවිත කාලටත් දෙනවා. දැන් නොවැම්බර් මාසයේ 16 වෙනිසට පස්සේ මෛත්‍රීපාලටත් දෙනවා. අපි එක සහතිකයක් ඕගොල්ලන්ට දෙනවා. මහජනයාගේ දීපල වලින් ජනාධිපතිවරු නඩත්තු කරන එක නතර කරනවා. සහතික වශයෙන් ඒවා කප්පාදු කරනවා. නතර කරනවා. ජනතාව නඩත්තු කරන්න ඕනේ නැහැ ජනාධිපතිවරු හිටපු අය. එතුමට ඒ හැම ජනාධිපතිවරයෙකුටම ආදායම් මාර්ගයක් තියෙන දීපල තියෙනවා. දරුවෝ ඉන්නව සලකයි. දරුවෝ සලකන්නේ නැත්තම් ආදායම් මාර්ගයක් නැත්තම් සමාජ ආරක්ෂක අරමුදලින් දීමනාවක් දෙනවා ජීවිකාව කරගෙන යන්න. එච්චරයි. කපන්න ඕන මේවා. മന്ത്രിවරුන්ගේ විශ්‍රාමයට පහසු කරන්න ඕන. ජනාධිපතිවරයා නඩත්තු කරන වැය ශීර්ෂය 90%කින් කප්පාදු කරන්න ඕන. මේ රටේ නාස්තිය වංචාව දූෂණය නතර කරන්න නැතුව මේ රට හදන්න බෑ. අපි ඒක කරනවා. එක නීති විධානයේ ආධිපත්‍ය. දෙක වංචාව දූෂණය නාස්තියෙන් තොර පාලනය. තුන
මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය. මොකද ජනතාව කුලල් කාගෙන සිංහල දෙමළ මුස්ලිම් ජනය අතර සැකේ වෛරය ක්‍රෝධය ඇති කරගෙන සිංහල ජනතාව තුළ පැන නගින අන්තවාදීන් විසින් මුස්ලිම් ජනතාවට පහර එල්ල කරමින් මුස්ලිම් ජනතාව විසින් ගොඩනැගෙන අන්තවාදීන් විසින් සිංහල ජනතාව ඉලක්ක කොට පහර එල්ල කරමින් එකිනෙකා අතර ගැටෙමින් රණ්ඩු වෙමින් මේ රට ඉස්සරහට යන්න බෑ. මේ රට හදන්න නම් ජාතික සමගිය ගොඩනැගෙන්න ඕන. ඒ නිසා අපි නීතිය විධානයේ ආධිපත්‍ය වංචා දූෂණ නාස්තියන්තර පාලනයකුත් වෛරය ක්‍රෝධය අයින් කරලද ජාතික සමගිය මහජන ආරක්ෂාව තහවුරු වෙන ලද පාලනයකුත් ගොඩනගෙනවා. මෙන්න මේව මත තමයි අපේ රට ගොඩනැගීමේ කුළුණු බවට පත් වෙන්නේ. මේ මත අපේ රට ගොඩනගෙනවා. විවිධ ප්‍රතිපත්ති දෙන්න පුළුවන්. හැබැයි මේව අතර සංවාද නොකළ යුතු ප්‍රතිපත්ති. ලෝකේ නීතිය විධානයේ ආධිපත්‍ය කඩා වැටිච්ච රටක්. සාධාරණ නීතියක් නැති රටක් ලෝකේ කොහෙවත් රටවල් හදලා නැහැ. වංචා දූෂණ නාස්තියෙන් පෙරුණු පාලකයෝ ඉන්න ලෝකේ කොහෙවත් හොරෙක් රටක් හදලා නැහැ. ඒ වගේම ජනතාව අතර ගැටුම් තියෙන ලෝකේ කොහෙවත් ගැටුම් තියෙන රටක් දියුණු වෙලා නැහැ. මතක තබා ගන්න. ගැටුම් තියෙන රටවල් වලට අත්පත්ලා තියෙන විනාශය. හොරු ඉන්න රටවල් වලට අත්පත්ලා තියෙන විනාශය. නීතිය විධානයේ ආධිපත්‍ය කඩාවටපු රටවල් වලට ඇති වෙච්ච විනාශය. මේ රට ගොඩනගන්න නම් නීතිය විධානයේ ආධිපත්‍ය වංචා දූෂණ වලින් තොර පාලනයක ඒ වගේම මහජන ආරක්ෂාව ජාතික සමගියත් ගොඩනගන්න ඕන. මේ ස්තම්භ තුන මත තමයි මේ රට ගොඩනගන්නේ. ඒ රට ගොඩනගන්න යනකොට එක ආර්ථිකය කොහොමද අපි හදන්නේ? කොහොමද අපි ආර්ථිකය හදන්නේ? ආර්ථිකේ ප්‍රධාන තල දෙකක ගැටලු තිබෙනවා. එක ආර්ථිකයේ ඉහළ තලයේ ගැටලු, ඉහළ මාලයේ ගැටලු. ඒව මොනවද? රට මුහුණ දීලා තිබෙන ණය බර. දෙක රුපියලට සාපේක්ෂව ඩොලරයේ වේගෙන් ඉහළ යාම. තුන අයවැය හිගය. ලැබෙන ආදායම් මදි අවුරුද්දකට වියදම් කරගන්න. හතර රටේ නිෂ්පාදන කඩා වැටීම. ආදී ආර්ථිකයේ ඉහළ තලයේ ගැටලු තිබෙනවා. ඒවා අයවැය ලක්ෂණ වාර්තා ඇතුලේ එහෙම නැත්නම් ආර්ථික විද්‍යාව ඇතුලේ ඒ ගැටලු ටික තිබෙනවා. ඊළඟ ඒ ආර්ථිකයේ ඉහළ මාලයේ ඇති වෙන ගැටලු පහළ ජීවත් වෙන ජනතාවට බලපෑම් කරනවා. අධ්‍යාපනයට මුදල් දෙන්න වෙලා තිබෙනවා. සෞඛ්‍යයට මුදල් දෙන්න වෙලා තිබෙනවා. ගොවි ජනතාවගේ ජීවිතේ කඩා වැටලා තිබෙනවා. දීවර ජනතාවගේ ජීවිතේ කඩා වැටලා තිබෙනවා. ව්‍යාපාරිකයන්ට නිසි පරිදි ආදායම් මාර්ග සහිත ව්‍යාපාරය පවත්වාගෙන යන්න බැරි වෙලා තිබෙනවා. තරුණයන්ට රැකියාවක් නිර්මාණය කරගන්න බැරි වෙලා තිබෙනවා. ආර්ථිකයේ ඉහළ ගැටලු වල පරාවර්තනයක් තමයි ජනතාව මුහුණ දෙන ගැටලු. එනිසා මොකද වෙලා තිබෙන්නේ? අපේ රටේ ආර්ථික ප්‍රධාන ගැටලු ඉහළ මාලයේ සහ ඉහළ මාලයේ ඇති වෙන ගැටලු පහළ ජනතාවගේ ජීවිතයට බලපෑම් ඇති කරමින් තිබෙනවා. ඒ නිසා කෙටියෙන් ගත්තොත් අපේ රට දුප්පත්, ජනතාව දුප්පත්. මේකයි ප්‍රශ්නේ. අපි රටක් හැටියට දුප්පත්. අපි ජනතාවක් හැටියට දුප්පත්. දැන් අපිට ප්‍රශ්න දෙකට උත්තරයක් ඕන. එකක් මේ රටක් හැටියට පොහොසත් රටක් කරන්නේ කොහොමද? ජනතාව දුප්පත් භාවයෙන් මුදවා ගන්නේ කොහොමද? මේ ප්‍රශ්න දෙකට අපිට ආර්ථිකයේ උත්තර ඕන. අපි සැලසුම් කළ තිබෙන්නේ දුප්පත් භාවයේ පතුලට හෙල්ල තිබෙන මේ රට පොහොසත් රාජ්‍ය බවට පරිවර්තනය කරන්නේ කොහොමද? මේ රට පොහොසත් රාජ්‍ය බවට පත් කරන්න නම් පළමු කොටම අපේ රටේ ආර්ථිකයේ නිවැරදි දිශාවකට නිවැරදි දැක්මට යොමු කළ යුතු තිබෙනවා. එක අපි මේ ණය උගුලෙන් ගොඩ එන්න ඕන. කොහොමද ණය උගුලෙන් ගොඩ එන්නේ? කොහොමද ගොඩ එන්නේ? ට්‍රිලියන් 11කට අයත් තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් ආණ්ඩුවේ ආදායම වසරකට ණය පොලි වාරිකය ගෙවා ගන්න ප්‍රමාණවත් නැතුව තිබෙනවා. මේ ණය උගුලෙන් ගොඩ එන්නේ නැතුව අපේ රට පොහොසත් කරන්න බෑ. මොකද කරන්න ඕන? ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. අපේ ව්‍යාපාරික මහතුරු දන්නවා ණයක් කියන්නේ අපරාධයක් නෙවෙයි. ණයක් අපරාධයක් බවට පත් වෙන්නේ මොකක් නිසාද? ණයවලට සරලන වත්කම් හැදෙන්නේ නැතිකමත්, ණය වලින් අවශ්‍ය වත්කම් නිර්මාණය නොවීමත්. අපේ රටේ සිද්ධ වුණේ මේක. ණය ගත්තට ණයවලට සරිලන
වත්කම් රටේ නිර්මාණය වුණේ නෑ. ණය ගත්තට ණය වලින් අවශ්‍ය වත්කම් නිර්මාණය වුණෙත් නෑ. එහෙනම් කොහොමද මේකෙන් ගොඩ එන්න ඕනකම තිබෙන්නේ? වළක්වන්න බැරි විදිහටම ගොඩ එන්න නැවත ණය ගන්න වෙනවා. ඊටමත් පහසු. පොලි අනුපාතයකට ණය ගත හැකි. මේ හැම පාලකයක්ම පෙළඹෙන්නේ අඩු පොලි අනුපාතයකට ණය ගන්න නෙවෙයි වාණිජ වෙළඳ පොලෙන් ණය ගන්න. ලෝකේ ණය දීම සඳහා ආයතන තිබෙනවා. ඒ ආයතන වලින් ණය ගන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් හබර්නිදන් කන්තලේට කිලෝමීටර් 48යි. මේකට ණය ගත්තේ ආසියානු සංවර්ධන බැංකුවේ. පොලි අනුපාතයක කීයද? චන්ද්‍රිකාගේ ආණ්ඩුව ණය ගත්තේ පොලි අනුපාතකයේ 0.75යි. හබරන කන්තලේ පාර හදන්න ණයක් ගත්තා 0.75යි. හැබැයි හම්බන්තොට වරාය හදන්න ණයක් ගත්තා 107යි. ඒ වගේ 10 ගුණයකට වඩා වැඩි පොලි. නොරොච්චොල බලාගාරය හදන්න ණයක් ගත්තා 105යි. ඇයි මේ වාණිජ වෙළඳ පොළට මේගොල්ලෝ යන්නේ? ඇයි මේ ණය ගන්න වාණිජ වෙළඳ පොළට යන්නේ? ආයතනවලින් ණය ගන්නකොට කොන්දේසි දානවා. මොනවද දාන කොන්දේසි? දාන කොන්දේසිය තමයි එක. ඒ ව්‍යාපෘතිය ශක්්‍යතා අධ්‍යයනයෙන් සමත් වෙන්න ඕන. ඕනෑම ව්‍යාපෘතියක් කරන්න කලින් ඒ ව්‍යාපෘතියට යොදවන මුදලට සරිලන ප්‍රතිඵලයක් තියෙනවද? ඕනෑ ව්‍යාපාරිකයෙක් තමන් මුදලක් අරගෙන ඒ මුදල ආයෝජනය කරන්න කලින් කල්පනා කරනවා ඒ මුදල එවැනි මුදලක් ආයෝජනය කිරීමෙන් ප්‍රතිඵලයක් තියෙනවද? ඕකට කියනවා ශක්්‍යතා අධ්‍යයනය කියලා. යොදවන මුදලට සරිලන ප්‍රතිඵලයක් තියෙනවද? ඉතින් නරකද එහෙම කොන්දේසියක්? එහෙම කොන්දේසියක් හොඳයි. හැබැයි එහෙම කොන්දේසියකට මේගොල්ලන්ගේ ව්‍යාපෘති ගොඩක් කරන්න බෑ. සූර්යවේ පිට්ටනියට ණයක් ගන්න පුළුවන් ද ශක්්‍යතා අධ්‍යයනය කරලා? ඉතින් සූර්යවේ පිට්ටනිය හදන්න කලින් ජාත්‍යන්තර ක්‍රිකට් ICC එකේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙන් තව අවුරුදු 10කට ලංකාවට එන සංචාරක ක්‍රිකට් වාර ගාන තියෙනවා කැලෙන්ඩරේ. ඒතර පිට්ටනිය හදන්න කලින් දෙන සංචාරක ක්‍රීඩා කණ්ඩායම මෙන්න මෙච්චරයි මේ අවුරුදු 10ට. ඒ වගේම දඹුල්ලේ ගහනවා, කෙත්තාරාමේ ගහනවා, පල්ලේ කැලේ ගහනවා, ගාල්ලේ ගහනවා. එහෙමන සූර්යවේ කීයක් ගහයිද? දැන් 2013 හදලා දැන් 2019 මේ අවුරුදු 10ට සූර්යවේ පිට්ටනියේ මැච් 20ක් ගැහුවේ. එතන මොකද වෙන්නේ? ඒක ශක්්‍යතා අධ්‍යයනය අසමත්. අන්න ණය දෙන්නේ නැහැ. හැබැයි චීන ණය දෙන වාණිජ වෙළඳ පොලේ. ඉත ශක්්‍යතා අධ්‍යයනය කියන අතිශය වැදගත්. ඒ නිසා ණය දෙන ආයතන බලනවා මේක ශක්්‍යතාවෙන් යුතුද කියලා. ශක්්‍යතාවෙන් යුතු නැත්තම් ණය දෙන්නේ නැහැ. ඒ වගේ තමයි මොරගහ කන්ද. මොරගහ කන්ද ජල ව්‍යාපෘතිය ශක්්‍යතා අධ්‍යයනයෙන් අසමත්. ණය දෙන්න බෑ කිව්වා. ණය දෙන්න බෑ කිව්වට පස්සේ මෛත්‍රිගේ සිහිනයට කරගන්න මොරගහ කන්ද හැදුවා. ශක්්‍යතා අධ්‍යයන වාර්තාවේ තියෙන්නේ මොරගහ කන්ද ජලාශය ගොඩනගන්න වියදම් කරනද වියදමට සරලන ලෙස නම් මොරගහ කන්දෙන් ශක්්‍යතාවෙන් යුතු වෙන්න නම් මොරගහ කන්ද අවුරුද්දකට 10 පාරක් පිරෙන්න ඕන. නමුත් පිරෙන්නේ දෙපාරයි. දැන් මොකද වෙලා තිබෙන්නේ? මොරගහ කන්ද ව්‍යාපෘතිය දාසාර්ථක වීම නිසා දැන් සිදුවේ තිබෙන තමයි එතනින් එහා පැත්තේ කළුගඟ කියලා ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඒ කළුගඟ ව්‍යාපෘතිය මොරගහ කන්දට ගන්න. දැන් කළුගඟ ව්‍යාපෘතිය නම් මොකද වෙලා තියෙන්නේ? කළුගඟ ව්‍යාපෘතියත් වතුර නැහැ. දැන් මේ යෝජනාව ඇවිල්ලා තිබෙනවා රන්දෙනිගලෙන් උමගක් ගහලා කළුගඟට ගිහින්. එයි පටන් ගත්ත මොරගහ කන්ද වතුර නැහැ. කළුගඟ ව්‍යාපෘතිය පටන් ගත්තා. ඒකට වතුර නැහැ. දැන් හදනවා රන්දෙනිගලෙන් උමගක් ගහලා වතුර ගිහින්. ශක්්‍යතා අධ්‍යයනය සමත්. ඒ නිසා ණයක් ගන්නකොට ශක්්‍යතා අධ්‍යයනය සමත්ද නැද්ද කියලා බලනවා. අඩු පොලි අනුපාතයකට ණය දෙන ආයතන. දෙක නිවැරදි පරිදි ටෙන්ඩර් පටිපාට අනුගමනය කරාද කියලා බලනවා. හොඳයි නේ. නිසි පරිදි විවෘත ටෙන්ඩර් පටිපාටියක් ගියාද? නිවැරදි ඉදිකිරීම කරන කොන්ත්‍රාත්කරුව තෝරගත්තද කියලා බලනවා. තුන එම ව්‍යාපෘතිය විසින් පරිසරයට කරන බලපෑම බලනවා. හොඳයි නේ. පරිසරයට වෙන බලපෑම බැලුවා නම් උමාය ව්‍යාපෘතියට සල්ලි දෙන්නේ. හැබැයි වාණිජ වෙළඳ පොලෙන් ණය දෙනවා. හතර අවතන් වෙන ජනතාව නිසි පරිදි යලි ජීවිතය ගත කරන්න පුළුවන් ආකාරයෙන් පදිංචි කරනවද කියලා බලනවා. මේ කරුණු හතර සම්පූර්ණ කරොත් අඩු පොලියට ණය ගන්න පුළුවන්. මොකද්ද?
ශක්්‍යතා අධ්‍යයනය සමත් වෙන්න ඕන. නිවැරදි ටෙන්ඩර් ප්‍රතිපාදයක් අනුගමනය කරන්න ඕන. අවතන් වූ අය නැවත පදිංචි කරව යථාපරිදි පදිංචි කරවන්න ඕන. පරිසරයට සිද්ධ වෙන හානිය අවම වෙන්න ඕන. ඒ කොන්දේසි වලට ණය අඩු පොලියට ගන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝ ඒ කොන්දේසි වලට ගන්න යන්නේ නෑ ණය. ඒ කොන්දේසි වලට ගත්තොත් Tamanට කැමති කෙනාට කොන්ත්‍රාත් එක දෙන්න බෑ. ශක්්‍යතාවෙන් තොර ව්‍යාපෘති පටන් ගන්න බෑ. පදිංචි අවතන් වෙන අයට නිසි පරිදි වන්දි ගෙවන්න බෑ. අන්න ඒ නිසා මොකද කරලා තිබෙන්නේ? වාණිජ වෙළඳ පොලේ ණය වලට ගිහිල්ලා තිබෙනවා. ඒ වාණිජ වෙළඳ පොලේ ණය වලට යාම තමයි මේ ණය අර්බුදයක ප්‍රතිඵලයක්. ණය අර්බුදයට එක හේතුවක්. වාණිජ වෙළඳ පොලේ ණය වලට ගියපේ. අපි නැවත අපේ රටේ අඩු පොලි අනුපාතයකට ණය වලට යනවා කියන්නේ. ඊළඟ ඒ ණය මොකද කරන්නේ? ණය ඉතාමත් ඵලදායී ව්‍යාපෘති වලට යොදවනවා. එහෙම නැත්නම් වඩාත් කාර්යක්ෂම යටිතල පාසුකම් වලට යොදවනවා. දෙකම ඕන. කාර්යක්ෂම යටිතල පාසුකම් වර්ධනය වෙන්න ඕන. ඒක ආර්ථිකයට ඍජු ලෙස නෙමෙයි වක්‍රදායකත්ව සපයනවා. ඊළඟ තමයි ලාභදායක ව්‍යාපෘති වලට යන්න ඕන. දැනටමත් අපි එහෙම හඳුනාගත්ත තැන් කීපයක් තියෙනවා. එකක් එප්පාවල පොස්පේට් නිධිය. එප්පාවල පොස්පේට් නිධිය පොස්පේට් ප්‍රමාණය දැන් අපි පාවිච්චි කරන ප්‍රමාණය හා සංසන්දනය කරලා බැලුවොත් අවුරුදු 700කට පාවිච්චි කරන්න පුළුවන් ඒ පොස්පේට් නිධිය. හැබැයි අද අපි උපයෝග කරගෙන තිබෙනවද? නෑ, අද අපි උපයෝග කරගෙන දෙන මොනවටද? දිගු කාලන පොහොර සඳහා විතරයි. කැට පොහොර වලට, රබර් වලට, පොල් වලට, දෙහි වලට, ඒ වගේ දිගු කාලන පොහොර වලට තමයි එප්පාවල පොස්පේට් නිධිය උපයෝග කරගන්නේ. නමුත් හරි කර්මාන්තශාලාව ගෙනව නිවැරදි තාක්ෂණය ගෙනව කෙටි කාලන භෝග සඳහා එප්පාවල පොස්පේට් නිධිය උපයෝග කරගන්න පුළුවන්. අන්න එතන අපේ ආයෝජනයක්, ණය මුදලක්, තාක්ෂණයක් අපි එතෙන්ට කැඳවුණා. ඒ වගේම පුල්මුඩේ ඛනිජ වල නිධිය. ඒක ඉතාමත් වටිනා සම්පතක්. ලෝකේ සාමාන්‍ය ඛනිජ වල නිධිය කියලා කියන්නේ වැලි තොගෙන් 15වත් 20ත් අතර තමයි ඛනිජ තියෙන්නේ. වැලි තොගේ ගත්තාම වැලි තොගෙන් 15වත් 20ත් අතර ඛනිජ තියෙන්නේ. හැබැයි පුල්මුඩේ ඛනිජ වල නිධිය වැලි නිධියේ 70ක් ඛනිජ. ලෝකේ වැඩිම ඛනිජ අනුපාතය තියෙන ඛනිජ වල නිධිය අපිට තිබෙනවා. 1957 ඛනිජ වල සංස්ථාව පටන් ගත්තා. දැන් අවුරුදු 62ක් වෙලා තිබෙනවා. මේ අවුරුදු 62 පුරාවටම අපි වැලි පටවනවා කන්ටේනර් පිටින් ඉන්දියාවට. මේවා නිස්සාරණය කරොත් විශේෂයෙන්ම ටයිටේනියම් වෙන ඉතාමත් මිල අධික ද්‍රව්‍ය අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් වුණොත් අද මේ පුල්මුඩේ ඛනිජ වලින් නිෂ්පාදනය කරන ධනය වගේ 10 ගුණයකට වඩා අධික ධනයක් නිෂ්පාදනය කරන්න පුළුවන් උතනින්. අන්න එතෙන්ට අපි ආයෝජනයක් ගෙනවා, එතෙන්ට ණයක් ගන්නවා, එතෙන්ට තාක්ෂණය ගේනවා. එimai මේකෙන් කොට එන්න ඕන. අපේ මිනිරන් සම්පත ගත්තොත් ලෝකේ වැඩිම කාබන් ප්‍රතිශතය තියෙන මිනිරන් සම්පත අපිට හිමිව තිබෙන්නේ 90ක් කාබන් අපේ මිනිරන් සම්පතේ තිබෙනවා. මිල අධිකම වටිනාම මිනිරන් සම්පතක් තිබෙනවා. හැබැයි අද දැන් අපි මිනිරන් සම්පත දැන් දශක ගණනාවක් තිස්සේ මිනිරන් කුට්ටි පිටින් පටවනවා. මේ ළඟදී අපි කෝප් එකට ගෙනාවා මිනිරන් කර්මාන්තශාලාව. මොකද්ද කිව්වේ? ටොන් එකක් පටවන්නේ ඩොලර් 2000යි. ටොන් එකක් පටවන්නේ ඩොලර් 2000යි. ඒ කියන්නේ මිනිරන් කිලෝ එකක් ඩොලර් 2යි. හැබැයි එතෙන්ට නිසි කර්මාන්තශාලාවක් ගෙනාවෝ. ඒවා ඉතා හොඳින් නිස්සාරණය කරලා එතන වටිනාකම එකතු කරොත් ඒ ආපු අයම කියනවා, මම නෙමෙයි කිව්වේ. ඒ මිනිරන් කර්මාන්තශාලා, ඒ මිනිරන් සම්පත බාරව ඒ නිලධාරි මහතුරු මෙල කෝප් එකෙන් කියනවා මෙතෙන්ට කර්මාන්තශාලාව ගෙනාවොත් මිනිරන් කිලෝ එකක් විකුණන්න පුළුවන් ඩොලර් 5000ට කියලා. දැන් දෙන්නේ 2000ට. කර්මාන්තශාලාව ගෙනල්ලා වටිනාකම එකතු කරොත් ඩොලර් 5000ට දෙන්න පුළුවන්. අද මිනිරන් සම්පත උපයන ධනය වගේ 2500ක ධනයක් උපයන්න පුළුවන්. අන්න එතෙන්ට අපි කියනවා ප්‍රාග්ධනය, ණය, තාක්ෂණය. එතනින් තමයි මේකෙන් ගොඩ එන්න පුළුවන්. ඊළඟ අපේ කුරුඳු සම්පත. මා ගොඩක් කියන්නේ කුරුඳු ගත්තොත්. අවුරුදු ඒ කියන්නේ බිතා පෘතුගීසිකාර එන්න කලින් ඉඳන්ම අපේ රට කුරුඳු පිට රට ඇරියා. ඒ කාලේ ඇරියා මුස්ලිම් ව්‍යාපාරිකයෝ. ලංකාවේ තමයි ඉතාමත් සැර රස තියෙන සහ සුවඳ තියෙන කුරුඳු තියෙන්නේ.
ලංකාවේ කුරුඳු වලට තර සිනමන් කියන්නේ ඇත්තකට. වටිනාම කුරුඳු සම්පතක් අපිට තිබෙනවා. වැඩිම ගුණය, වැඩිම සැර, වැඩිම සුවඳ තියෙන කුරුඳු සම්පත තියෙනවා. හැබැයි අවුරුදු 600ක් තිස්සේ අපි කුරුඳු යවන්නේ කොහොමද? කුරුඳු ටික පොතුක, කුරුඳු ටික තලලා, ඒක පොඩි පොඩි කැරලි වලට මිටි ගහලා, ඒ මිටි ඔක්කොම එකතු කරලා දර මිටියක් වගේ ගැට ගහලා කුරුඳු යවනවා. කවදා ඉඳන්ද? මීට අවුරුදු 650කට කලින් කුරුඳු වැරිය ওই විදියට. අදත් යවන ওই විදියට. ලැජ්ජ වෙන්න ඕන මේ පාලකයෝ. එතෙන්ට අපිට ඉතාමත් හොඳ කර්මාන්තශාලාවක් ගේන්න පුළුවන්. එතන කුරුඳු වලට වටිනාකම් එකතු කිරීමේ කුරුඳු තෙල් සානෙකුත් නිෂ්පාදනයට අපි අවතීර්ණ වුණොත් විශාල ධනස්කන්ධයක් රට ආයෝජනය කරන්න පුළුවන්, රටට ගේන්න පුළුවන්. අන්න එතෙන්ට අපි ණයක් ගන්න. ඒ වගේම අපිට සමහර මාර්ග පද්ධති සංවර්ධනයක් අවශ්‍ය වී තිබෙනවා. විශේෂයෙන්ම අපේ ප්‍රවාහනේ. අද මේ පළාත්වල ඉන්න ජනතාව මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්න ප්‍රවාහනේ. අලුත්ම සමීක්ෂණ වාර්තාවෙන් එළිදරව් වී තිබෙනවා. මාළඹේ සිට කොළඹට ගියොත් මාළඹේ සිට කොළඹට ප්‍රවිෂ්ඨ වීමේ වාහනයක සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 8යි. නුවරපාරෙන් කොළඹට ඇතුළු වුණොත් සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 8.2යි. ගාල්ලේ ඉඳන් කොළඹට ඇතුළු වුණොත් සාමාන්‍ය වේගය කිලෝමීටර් 9යි, පැයට කිලෝමීටර් 9යි. ඒ කියන්නේ අපි වාහනේ ගන්නකොට පැයට කිලෝමීටර් 150ට යන්න පුළුවන්ද කියලා බලනවා. 240ට යන්න පුළුවන්ද කියලා බලනවා. හැබැයි මාළඹ ඉඳන් කොළඹට යන්න සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 8යි. මොකද ඒ තරම් ලොකු වාහනයක් කරා. පැයට කිලෝමීටර් 8යි. නුවරපාර 8.2යි. ගාලු පාර කිලෝමීටර් 9යි පැයට. මොකද වෙලා තිබෙන්නේ? විශාල මාර්ග තදබදයක් ඇති වී තිබෙනවා. මෙන්න මෙතෙන්ට අපිට නිසි ආයෝජනයක් අවශ්‍යයි. කොහොමද අපි මේ ප්‍රවාහන පද්ධතියට පිළිතුරු හොයන්නේ? මේ ප්‍රවාහන ශාස්ත්‍රය තමයි අපි ඇති වී තිබෙන අර්බුදේ. මේ ළඟදී BBC ආයතන විසින් කළ සමීක්ෂණයක් අනුව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාර්තාව නෝ කියනවා ලංකාවේ පොදු ප්‍රවාහනය පාවිච්චි කරන, කියන්නේ බස් එක නේද, කෝච්චිය පාවිච්චි කරන කාන්තාවන්ගෙන් 90ක් කවර වර්ගයේ හෝ ලිංගික අඩත්වයටම ලක් වෙනවා කියනවා. 90ක්. ඉඳලා අපේ රටේ මේ නාගරිකව ගත්තොත් විශාලම ප්‍රශ්න බවට පත් වී තිබෙනවා මේ ප්‍රවාහන ප්‍රශ්නේ. ලංකාවේ පොදු ප්‍රවාහන උපයෝග කරගන්නේ 52%යි. 48%ක්ම ප්‍රවාහන සපුරාගෙන තිබෙන්නේ තමන් බයිසිකලයක් කරන්, තමන් ත්‍රිවිල් එකක් කරන්, තමන් කාර් එකක් කරන් තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතාව සපුරා ගන්න සිදු වී තිබෙනවා. පොදු ප්‍රවාහන පද්ධතිය කඩාවැටුවා තිබෙනවා. ඒක තමන්ගේ ගෙදර ආර්ථික බලපෑමක් ඇති කරලා තිබෙනවා. ආදායමට අනුව නෙමෙයි වාහනේ ගත්තේ. මාස් පතනවා ලීසින් වාරිකේ ගෙවා ගන්න බැරුව. මේලකදී අපි නීතිඥවරුන්ගේ සාකච්ඡාවක් තිබ්බා. එතෙන්ද කොළඹ දිසා අධිකරණ වාණිජ නඩු වලින් 90%ක් ලීසින් නඩු. එයි ලීසින් දීලා වාහන ගත්තා. හැබැයි ගෙවා ගන්න විදියක් නැහැ. ආදායම් මාර්ගයක් නැහැ. ඒ ජනතාවගේ ජන ජීවිතේට බලපෑම් ඇති කරලා තිබෙනවා. ඒ නිසා මේ ප්‍රවාහන ශාස්ත්‍රය නව දියුණු අධීරයකට අපි ගෙනියන්න ඕන. අපේ රටේ බස් තියෙන ලංගමටයි බස් තියෙන 5600යි. පෞද්ගලික බස් තියෙන 21000. හැබැයි පෞද්ගලික බස් 21000ට අයිතිකරුවෝ 18000ක් ඉන්නවා. අද බස් කියලා කියන ස්වයං රැකියාව. බස් කියන්නේ ස්වයං රැකියාව. පුකුල් කූඩුවක් දානවා වගේ බස් එකක් දානවා. සමහර අය හිතන බිම්මල වගා කරොත් හොඳයි කියලා. සමහර අය හිතන බස් එක කරන් පාරට දැම්මොත් හොඳයි කියලා. බස් එක ස්වයං රැකියාව බවට පත් වෙලා තිබෙනවා. පෞද්ගලික බස් 21000ක් තියෙනවා. ආදායම 18000ක් තිබෙනවා. මේ බස් එකටත් මොකද වෙන්නේ? අවුරුද්ද දෙකක් කොළඹ දුවනවා. ඊට පස්සේ එක දුවන්න යනවා කුරුණෑගල. ඊට කුරුණෑගලෙන් ඒක විකුණනවා ගල්ගමුවට. ගල්ගමුවෙන් ඒක විකුණනවා ගිරිබාවට. ගිරිබාවෙන් පස්සේ ඒක එනවා පාසල් සේවයට. අන්තිමට බලන්න පාසල් සේවයේ ලතරන් ටික. මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා මේ පෞද්ගලික බස් සේවාව මේට වඩා ආයතනික මට්ටමකට ගේන්න ඕන. අද පෞද්ගලික බස් රථයක ගුණාත්මක භාවය තීරණය වෙන්නේ ඒ අයිතිකරුවාගේ වත්කම් මත. එහෙම කරන්න බෑ. ඒ නිසා අපි තනි අයිතිකරුවන් නැති කරනවා කියන එක නෙමෙයි මා කියන්නේ. හැබැයි පෞද්ගලික බස් සේවය විධිමත් ආයතනගත ව්‍යුහයකට අපි ඇතුල් කරනවා. ඒක අපි කරන්නේ. ඒ සඳහා අපිට ආයෝජනයක් අවශ්‍ය වෙයි. ඒ වගේම අපේ බස් වල තියෙන ගුණාත්මක භාවය පොදුවේ අපි ඉහළ දාන්න ඕන. අද අපේ රටේ දුම්රිය සේවය උපයෝග කරගන්න මගින්ගෙන් 5%යි. අපි සැලසුමක් හදලා තිබෙනවා. අවුරුදු 5ක් යනකොට දුම්රිය හරහා අපේ මගින් 20ක් ගේන්න. අද 5%යි පාවිච්චි කරන්නේ.
ඒ ඊටමත් කාර්යක්ෂම තේරෙබට අපිට පරිවර්තනය කළ හැකි. අන්න එතෙන්ට අපිට ආයෝජනයක් ඕන. අපි හරියට ණය ගන්න තැන් ටික හඳුනා ගන්න ඕන. එතෙන්ට අපි ආයෝජනයක් ගේන්න ඕන. ඒ නිසා ප්‍රවාහන ශාස්ත්‍රය අපි හිතනවා ප්‍රවාහන ශාස්ත්‍ර ලෝකේ හැම රටක්ම අවධානය යොමු කරලා තිබෙනවා. එයි කවුරු හරි බස් එකේ ඉන්න එක මගියට වැඩකුත් නැහැ. රටට වැඩකුත් නැහැ. බස් එකේ කාලය උදේට මං හිතන්නේ මාළඹ ඉඳන් කොළඹට ගියොත් අඩුම පැය එකමාරක් යනවා. පැය එකමාර යන්න පැය එකමාර එන්න පැය එකමාර. තමන්ගේ ජීවිත කාලෙන් දවසකට පැය 3ක් බස් එකට වියදම් කරන්න වෙලා තිබෙනවා. ඒක කිසිසේත්ම යුක්තිසහගත නැහැ. සමහර වෙලට තමන්ගේ දරුවන් එක්ක පැය 3ක් ජීවත් වෙන්නේ නැහැ. තමන්ගේ බිරිඳත් එක්ක පැය 3ක් සාකච්ඡාවක යෙදෙන්නේ නැහැ. හැබැයි බස් එකේ ගත කරන්න වෙලා තියෙනවා පැය 3ක්. ජනතාවගේ ජීවිත කාලය විශාල ප්‍රමාණකින් අපතේ යමින් තිබෙනවා. ඒ රටට හෝ ජනතාවට ප්‍රතිඵලදායක නැති දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා වූ ආයෝජනයක් වගේම සලස්මක් අපි ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා ණය ගැනීමේදී ණයගතයේ ක්ෂේත්‍රය ඒක වඩා ඵලදායීතාවයෙන් රටට ආදායමක් උපයන විදිහට අපි කල්පනා කරලා තිබෙනවා. අන්න ඒ හරහා අපිට පරණ ණයක් ගෙවාගෙන අලුත් ණයක් ගෙවාගෙන මේ ණය අර්බුදයෙන් අපිට ගොඩ එන්න පුළුවන්. ඊළඟ මේ ආයන ඊළඟ අයවේ ප්‍රශ්නේ අපේ ආණ්ඩුවේ ගිණුම පොඩි. ආණ්ඩුවට එන ආදායම මදි. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? ආණ්ඩුවේ වියදම වැඩි. 1997 දී ආණ්ඩුවේ ආදායම දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයකට රටේ ජාතික ධනෙ 23%ක් ආව ආණ්ඩුවට. 2014 වෙනකොට එන්නේ ආණ්ඩුවේ ආදායම 11.5යි. රටේ ජාතික ධනෙ 23%ක් තිබ්බ මිට අවුරුදු 20කට විතර කලින්. හැබැයි 2014 වෙනකොට රජයේ ආදායම ඇවිල්ලා තියෙන 11.5යි. මේ ආණ්ඩුව සලස්මක් හැදුවා. මේ 11.5% දක්වා වැඩි කරන්න. මොකද කරේ? ජනතාවට තව බදු ගැහුවා. ව්‍යාපාරික මහතුරුන්ට තව බදු ගැහුවා. ව්‍යාපාරික මහත්යෙක් ලාභයක් ලබනවා නම් ඒ ලාභය තමයි අලුත් ආයෝජනයක් කරන්න ඉඩ තියෙන්නේ. ඒ ලාභය හරහා තමයි ලොරියක් ගන්න බඩු ගේන්නේ. ඒ ලාභය හරහා තමයි තව කඩකාමරයක් හදන්නේ. එහෙම තමයි ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ. හැබැයි මොකද කරේ? ව්‍යාපාරිකයන් ගන්න ආදායමෙන් ලාභයෙන් විශාල පංගුවක් අද 128කට ආසන ප්‍රමාණයක් අද සිදු වී තිබෙනවා බදුල සෙනුවන්. මොකද සිදු වී තිබෙන්නේ? ව්‍යාපාරේ පළල් වෙන්නේ නැහැ. එයි අලුත් ව්‍යාපාර අලුත් සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායක හැදුවේ නැහැ. අපේ රටේ තියෙන ආදායම් බදු ෆයිල් 270000යි. මොකද කරන්නේ? මේ 270000 පට්ට ගහන එක තමයි කරන්නේ. එක වර්ගයේ සූත්‍ර හදමින් එක වර්ගයේ නිර්ණායක හදමින් මේ බදු ෆයිල් 270000 සූරගෙන ගන්නවා. අපේ යෝජනාව මොකද්ද? අඩුම තරමේ අවුරුදු 5ක් යනකොට බදු ෆයිල් 270000 ලක්ෂ 5ක්වත් කරන්න ඕන. එතන කට්ටිය හිතයි එහෙනම් ගහන්න නැති යටක් ගහන්න යන්න කියලා. නෑ එහෙම නෙවෙයි. හරිද? අපි නව සුළුවා මධ්‍යපරිමාණ ව්‍යවසායක පැලැන්තියක් හදලා මතක තබා ගන්න. මේ සියවසේ මේ දශකයේ ලංකාවේ නවම ආර්ථික පරිවර්තනයකට කළ හැකි නව පන්නේ නව ව්‍යවසායකයන් ලක්ෂ 2-3ක් මේ රටේ අපි නිර්මාණය කරනවා. මතක තබා ගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ආයෝජනය කරන්න ඕන මොනවද? අද කාටද තියෙන ආයෝජන සලස්ම? අද තමුන්නාසලට විදේශගත වෙලා ඉන්න අපි දන්න ගොඩක් අය. අවුරුදු 5ක් 6ක් කොරියාවේ වැඩ කරලා, අවුරුදු 7-8ක් යුරෝපේ වැඩ කරලා, අවුරුදු 4-5ක් ජපානයේ වැඩ කරලා ලක්ෂ 50 කරන් ලංකාවට එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? මේක ආයෝජනය කරනවා. එක්ක බිම්මල් වගා කරනවා. එක්ක මල් වගා කරනවා. එක්ක පෙට්‍රල් සෙට් එකක් දාන්න try කරනවා. එක්ක පොල් වත්තක් ගන්න try කරනවා. මොකද වෙන්නේ? අවුරුදු 7-8ක් වැඩ කරලා හම්බ කරගෙන එන ලක්ෂ 50-60 අවුරුද්දෙන් නැති කරගෙන ආය රට යනවා. යන්නේ ඔය සල්ලි හොයාගෙන එන අයගෙන් 90%ක්ම ආපහු යනවා. එයි නිසිපරිදි ආයෝජන සලස්මක් රටකට නැහැ. නිසිපරිදි ඉලක්කයක් නැහැ. මාර්ගෝපදේශනයක් නැහැ. තාක්ෂණික සහායක් නැහැ. ඒ නිසා නව සුළුවා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවෝ ප්‍රමාණයක් නිර්මාණය වෙන්නේ නැහැ. අපේ සලස්ම සුළුවා මධ්‍යපරිමාණ නව පැලැන්තියක් මේ රටේ නිර්මාණය කරනවා. අද මොකද වෙලා තිබෙන්නේ? අද එහෙම මාර්ගෝපදේශනයක් නැහැ. පාරක් අයින ඉඩමක් තිබ්බොත් හිතනවා කඩයක් දාන්න ඕන කියලා. ඒ නිසා පාර අයිනේ හදන හැම ගෙදරකම කඩකාමරයකුත් හදනවා. මොකද වෙලා තියෙන්නේ? කඩකාමරේ වහලා තියෙනවා. හදනකොටම රතු නිල් පාට කොඩි දානවා, බල්බ් එකක් එල්ලලා කොත්තු කඩයක් දානවා. තමුන්නාසලා බලාගෙන යන්න මේ පාරෙන් මෙතන ඉඳන් නුවරට යනකොට කොත්තුලෑලි කොච්චර තියෙනවද පාරවල් අයිනේ? ගෙවල් ගාව. ඔක්කොම වහලා.
සමහර දවස්වල අපි දන්නවා යනකොට කොත්තු කඩයක්. සති දෙකක විතර යනකොට ඒක බියුටි සැලූන් එකක්. තව සති දෙකක විතර යනකොට ඒක හાર્ඩ්වෙයාර් එකක්. එයි සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳ මාර්ගෝපදේශනයක්. ඒකට දත්ත තියෙන්න ඕන, තොරතුරු තියෙන්න ඕන, ආණ්ඩුක ආර්ථික ඉලක්කයක් තියෙන්න ඕන. ආණ්ඩුව සැලැස්මක් හදනවා. තව අවුරුදු 10කින් අපේ රටේ කිරි කර්මාන්ත අපි මෙතෙන්ට ගෙනියනවා. තව අවුරුදු 10කින් අපේ මල් කර්මාන්තේ ඒක අපේ ලෝකයේ විදේශීය වෙළඳපොළක් අත්පත් කරගත්තේ ශේෂ්ත්‍රයක්. ඒ මල් කර්මාන්ත අපි මෙතෙන්ට ගෙනියනවා. විශේෂයෙන්ම අපේ අන්නාසුවගාව ලෝකයේ තියෙන රසවත්ම අන්නාසි තියෙන ලංකාවේ. ඒ අන්නාසුවගාව අපි තව ලෝකයේ මෙච්චර වෙළඳපොළක් අපි අත්පත් කරගන්නවා. ඒකට අපිට සලස්පත් තියෙන්න ඕන. අපේ බුලත් ඉතාමත් ලෝකෙ මිල අධික ලෙස විකුණන්න පුළුවන් ශේෂ්ත්‍රයක්. ඒ ශේෂ්ත්‍ර ඉලක්ක අපි මෙතන නිෂ්පාදනය කරනවා. අපේ කුරුඳු වගාව, අපේ ගම්මිරිස් වගාව ලෝක විශාල වෙළඳපොළක් නිර්මාණය කරගන්න පුළුවන් තැන. අපි එතෙන්ට ඉලක්ක හදනවා. තව අවුරුදු 10කින් මෙන්න මෙතන අපේ ආර්ථික ඉලක්කය. මල් වගාව මෙතන තියෙන්නේ. ඉදිකිරින් කර්මාන්තය මෙතන තිබෙන්නේ. කුරුඳු කර්මාන්තය මෙතන තිබෙන්නේ. ගම්මිරිස් කර්මාන්තය මෙතන තිබෙන්නේ. අන්නාසි වගාව මෙතන තිබෙන්නේ. එළවලු වගාව මෙතන තියෙන ඉලක්කයක් හදනවා. අන්න ඉලක්කයට ආරාධනා කරන සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්. ඔය ඇවිල්ලා ආයෝජනය කරන්න. ආණ්ඩුවට ඉලක්කයක් තිබෙනවා. ඒ ඉලක්කයට ඔය අපිට සහාය දෙනවා. අපි ඔයාට වෙනින් තාක්ෂණික සහාය දෙනවා. ඔයාට කඩා වැටුණු. ඔයාට අරුබුදයක් ඇති වුණොත් ආණ්ඩුව මැදිහත් වෙලා නැවත නැගිටවනවා. අද එහෙම තියනවද? සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවේ. කවරෝ ව්‍යාපාරය පටන් ගත්තු. බැංකුවෙන් ණයක් ගන්නවා. බැංකුවෙන් අරගෙන ව්‍යාපාරය පටන් ගන්නවා. ව්‍යාපාරය බංකොලොත් වෙනවා. අන්තිමට මොකද වෙන්නේ? කඩේ විකුණලා නතර වෙනවා. ජපානන් කෙනෙක් මුදලක් අරන් ආවොත් ඒ ආයෝජන කරනවා. ආයෝජන අසාර්ථක වෙනවා. කවුරුවත් වග කියන්නේ නැහැ. ආයේ ජපානය එනවා. ඒ වෙනුවට ආණ්ඩුව හදන සැලැස්මට අනුව නව සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පැලැන්තයක් නිර්මාණය කිරීම වෙනුවෙන් දක්වන හැම දායකත්වෙම ආරක්ෂණයේ වගකීම රජය බාර ගන්නවා. මොකද අපිට ඕන නව සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායක රොත්තක් අපේ රටේ නිර්මාණය කරන්න. නව පැලැන්තියක්. ඒක තමයි අපේ රටේ ආර්ථික විප්ලවය. ඒ හරහා තමයි අන්න ඒ අයගෙන් අවුරුදු 5ක් 6ක් යනකොට බදු අය කරගන්න පුළුවන්. නැවත මේ 2,70,000 බදු ෆයිල් ප්‍රමාණය අවුරුදු 5ක් 6ක් අපිට දෙන්න ලක්ෂ 5 දක්වා වැඩි කරන්න පුළුවන්. ඒතර ආණ්ඩුව ආදායම වැඩි වෙනවා. ණයපොලි නේද අපිට අයවැයකට උත්තරයක් තියෙන්නේ එහෙම. එහෙම නැතුව මේ යාචක ආර්ථිකයෙන් අයවැයකට උත්තරයක් තියෙනවා. පොහොර නිකන් දෙනවා කියනවා. කොහොමද සල්ලි හොයාගන්නේ? ආහාර වෙලක් දෙන්නම් කියනවා. කොහොමද සල්ලි හොයාගන්නේ? කිරි වීදුරුව දෙන්නම් කියනවා. කොහොමද සල්ලි හොයාගන්නේ? බදු කපනවා කියනවා. කොහොමද ආදායම හොයාගන්නේ? මොකවත් නැහැ. නත්තල් පප්පලා. මොකද වෙලා තියෙන්නේ? අපි රටේ හදන යාචක ආර්ථිකයක් නෙවෙයි සංවර්ධන ආර්ථිකයක් මතක තබා ගන්න. නව පිපිදීමක් ඇති කරනවා. ලංකාවේ සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායක උම්මාදයක් ඇති කරන මතක තබා ගන්න. උම්මාදයක් ඒක. සෑම කෙනාම කල්පනා කරනවා. මුදල කරගෙන යම් ව්‍යාපාරයකට යම් ව්‍යවසායකට අතපොවන තත්ත්වයක් නිර්මාණය කරනවා. සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායක උම්මාදයක් නිර්මාණය කරන මේ රටේ අපිට දෙන්නේ. ඒ ආරක්ෂාව ආණ්ඩුව බලා ගන්නවා. මාර්ග උපදේශන ආණ්ඩුව බලා ගන්නවා. අඩු පොලියට ණය දෙන්න සලස්මක් හදනවා. කඩා වැටුනොත් නැවත නැගිටවන්න ආණ්ඩුව මැදිහත් වෙනවා. මැදිහත් වෙලා අපිට අපේ රටේ ඉහළ ආර්ථිකයේ මුහුණ දෙන ගැටලුවට අපිට උත්තර හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ජනතාවගේ ජන ජීවිතය කොහොමද උසස් වෙන්නේ? ජනතාවගේ ජන ජීවිතය උසස් කරන්න බෑ. Taman නියලන ආර්ථික ප්‍රභවය දියුණු කරන්න නැතුව. ගොවි ජනතාව කුස්කර්මාන්ත නම් ගොවි ජනතාවගේ ජීවිතය දියුණු කරන්න පුළුවන් නේ කුස්කර්මාන්ත දියුණු කරලා. දීවර ජනතාවගේ ජීවිතය දියුණු කරන්න පුළුවන් නේ දීවර කර්මාන්ත දියුණු කරලා. කුඩා තේවතු හිමියාගේ ජීවිතය දියුණු කරන්න පුළුවන් කමෙන්ද කුඩා තේවතු දියුණු කරලා. මල් වගාවේ නියලන කෙනාගේ ජීවිතය දියුණු කරන්න පුළුවන් නේ මල් වගාව දියුණු කරලා. එළවලු වගාවේ නියලන කෙනාගේ ජීවිතය දියුණු කරන්න පුළුවන් තිබුණේ එළවලු වගාව ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කරලා. ඒ නිසා ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වුණු සියලු ආර්ථික ප්‍රභවයන් අපි දැන් ලෙකින් එක ඉදිරිපත් කරමින් යන්නේ. අපි 22 වෙනිදා මහනුවරදී කුෂිකාර්මික ගොවි ජනතාවගේ ජීවිතේ නගා සිටීම සඳහා වූ ආර්ථික දැක්ම අපි ඉදිරිපත් කරනවා. Taman නියලන ආර්ථික ප්‍රභවය. දීවර ජනතාව Taman නියලන ආර්ථික ප්‍රභවය. දීවර කර්මාන්ත ගත්තොත් මොකද වෙලා තිබෙන්නේ? ඉන්දියාවේ වර්ග කිලෝමීටරකින් මහ මුහුදේ මාළු ටොන් 2ක් අල්ලනවා. මාළු කිලෝ 2000ක් අල්ලනවා ඉන්දියාවේ. ලංකාවේ මාළු කිලෝ 900යි අල්ලන්නේ. හැබැයි ඉන්දියාවේ මුහුදයි ලංකාවේ මුහුද අතර තාප්ප ගහලා නැහැ. වැටක් ගහලා නැහැ. හැබැයි ඉන්දියාව වර්ග කිලෝමීටරකින් ටොන් 2ක් අල්ලනකොට අපි අල්ලන්නේ ටොන් 0.9යි කිලෝ 900යි ඒගොල්ලෝ 2000යි. එනිසා අපි දීවර කර්මාන්ත ඵලදායීතාව වැඩි කරන්න ඕන.
ඵලදායකතාව වැඩි කිරීම සඳහා සලස්මක් ඕන. අද අපේ රටේ දීවර කර්මාන්ත නව තාක්ෂණය ඕන. එහෙම නැත්නම් දීවර කර්මාන්ත දියුණු කරන්න බෑ. අද අපේ රටේ දීවර ජනතාව අදත් මහ මුහුද යන්නේ කොහොමද? මාසයක් ඉන්න මුහුද ගිහිල්ලා. මාසයක් ඉන්න මුහුද ගිහිල්ලා. ලෝකේ කොහෙවත් මාළු වලන මාසයක් මුහුද ඉන්නේ. මාසයක්. මම මේ ළඟදී කුඩා වෙලට ගිහලා දීවර ජනතාවෙන් ඇහුවා මාසෙට කී පාරක් යනවද? අවුරුද්දට කී පාරක් යනවද කියලා. ඕන් කිව්වා බහුදින යාත්‍රාවක් අවුරුද්දට 10 පාරක් යනවා කිව්වා. ඒ කියන්නේ අවුරුදු 10ක් අවුරුද්දේ මාස 10ක් මහ මුහුදේ. නෝන ගාව මාස 2යි. නෝන සමහර විට කියනවා ඇති මුහුදේ හිටිය නම් ඇති කියලා. වැඩක් තියෙනවා. ලෝකේ කොහෙවත් මෙච්චර රස්තියාදු වෙන දීවරු නේ. මොකද කරලා තිබෙන්නේ? නව තාක්ෂණය දිනු වෙලා තිබෙනවා. අඩුමතරම ඉන්දියාව වෙන රටක. ජපාන මේක ඉහළ තලයකට ගිහින් තියෙනවා. ඇමරිකාවේ තවත් තලයකට ගිහින්. ඉන්දියාව උදේ හැම දීවර වරායකම ස්ක්‍රීන් එකේ වැටෙනවා. මෙන්න මාළු ගණත්ව තියෙන තැන. මෙන්න එතන උෂ්ණත්වය. මෙන්න රළ ස්වභාවය. රළයේ ස්වභාවය. මෙන්න හුලං අමන දිශාව. සියලු දත්ත තොරතුරු පාන්දර 4 වෙනකොට දීවරයන් පිටත් වෙන වරාය ස්ක්‍රීන් එකේ වැටෙනවා. දීවරයන්ට තියෙන එතන හොයාගෙන යන්න. එච්චරයි. හැබැයි අපේ මොකද වෙලා තිබෙන්නේ? අපි නැගිටිනවද මුහුදට යනවා. මුහුද ගිහලා මොකද කරන්නේ? කොට කෑල්ලක් පාවෙනවද කික බල යනවා. ඔය මුහුදු ගිහලා කරන්නේ කොට කෑල්ලක් හොයන එක. මොකද කොට කෑල්ලක් මුහුදේ පාවුනහම ඒකේ දියසෙවල බැඳෙනවා. දියසෙවල කන්න කුඩා මාළු වෙනවා. ඒ මාළුව කන්න ඊට වඩා ලොකු මාළු වෙනවා. ඒ මාළුව කන්න ඊටත් වඩා ලොකු මාළු වෙනවා. එතකොට මාළු ජනපදයක් ඇති වෙනවා. අපේ දීවර කරන දේ තමයි මහ මුහුද ගිහලා කොට කෑල්ලක් තියනවද කික බල යනවා. ජපානේ මහ මුහුදේ වගා කරලා ඒ කොට කෑල්ලට චිප් එකක් හයි කරලා කොම්පියුටරේ වැටෙනවා අහවල් තැන කොට කෑල්ල තියෙන කියලා. ඒක අපිට තව ටිකක් කල්ලියයි. හැබැයි අඩුම තරමේ අපිට පුළුවන් චන්ද්‍රකා තාක්ෂණ උපයෝග කරගෙන මාළු ගැවසෙන තැන් ටික අපිට නම් කරලා දෙන්න පුළුවන් නම් අන්න දීවරයට තියෙන්නේ එතෙන්ට යන්න මාළු ටික අරගෙන එන්න. ඒක කාර්යක්ෂම කරන්න පුළුවන්. මේකට විශාල ධනයක් වැය වෙන ශේත්‍ර නෙවෙයි. ඒ නිසා දීවර ජනතාවගේ ජීවිතය නගා සිටවන්න නම් දීවර ජනතාවගේ ආර්ථික ප්‍රභවය දියුණු කරන්න ඕන. කුෂිකර්මාන්තේ නිල ජනතාවගේ ජීවිතය නගා සිටවන්න නම් කුෂිකර්මාන්තේ නිල ජනතාවගේ ආර්ථික ප්‍රභවය දියුණු කරන්න ඕන. එහෙම නැතුව කිරි විතුරක් දෙන්න, ගැබිනි අම්මට පෝෂණ මල්ලක් දෙන්න, පොහොර නිකන් දෙන්න. මෙහෙම ආර්ථිකයක් හදන්න බෑ. ඕක හැමදාමත් කරන්නේ. මේගොල්ලෝ හැමදාමත් මොකද කරන්නේ? මේගොල්ලන්ට ඕන වෙලා තියෙන දුප්පත්කම තියාගෙන යන්න. මේගොල්ලෝ හැමදාමත් කරන්නේ දුප්පත්කම විකුණන එක. ඡන්දේ කාලෙට කල්පනා කරලා බලන්න. ඡන්දේ කාලෙට රවි කරුණානායකගේ මැතිවරණ ව්‍යාපාරේ පිටිපස්සේ යන්නේ කවුද? අහිංසක දුප්පත් අම්මලා තාත්තලා සහ දරුවෝ. හැබැයි ඡන්දේ උරුණාම රවි කරුණාගේ අමාත්‍යංශයට ගිහලා බලන්න. කවුද ඉන්නේ? නේද? ලන්සි පැපොල් වගේ ටීම් එකක් ඉන්නේ. ඒක රට පාලනය කරන්න වෙන කට්ටියක්. හැබැයි කැන්නසියන්නේ කවුද? කැන්නසියන අන්ත දුක් විඳින දුක්ඛදායකට පත් වෙච්ච කැන්නසි ව්‍යාපාරයන. එයි. තාඩු දෙකක් දෙයි කියලා, රස්සාවක් දෙයි කියලා, සමෘද්ධියක් දෙයි කියලා, ගයක් හදන්න ණය මුදලක් දෙයි කියලා. මේ මොකද්ද කරලා තිබෙන්නේ? මේ කරලා තියෙන මොන මොකවත් මේගොල්ලෝ දුප්පත් භාවයේ විකුණනවා. මේ මැතිවරණ ව්‍යාපාර කරන්නේ එමයයි. ගොවි ජනතාව දුප්පත් නේද? මම පොහොර දෙන්න. ළමයිට පෝෂණ ළමයිට හරියම ආහාර වේලක් නැහැ නේද? මං කිරි විදුරක් දෙන්න. ගැබිලි අම්මට අවශ්‍ය පොහොර පෝෂදාය ආහාර වේල නැහැ නේද? මං පෝෂදාය ආහාර මල්ලක් දෙන්න. මේ මොකද්ද කියන්නේ? මේ දුප්පත්කම විකුණනවා. අවුරුදු 71ක් මේ රටේ පාලකයෝ කරපු දේ තමයි දුප්පත්කම විකිණීමේ ආර්ථික සලස්මක්. අපි විසින් නිර්මාණය කරන්නේ දුප්පත්කම තුරන් කිරීමේ ආර්ථික සලස්මක් අතට තබා ගන්න. ජාතක ආර්ථික වෙනුවට සංවර්ධන ආර්ථිකයක් තමුන්වහන්සේලා තීරණය කරන්න. රටට ඕන ජාතක ආර්ථික ක්‍රමයක්ද? සංවර්ධන ආර්ථික ක්‍රමයක්ද? ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ අපිට මේ රට ගොඩනැගීමේ අවස්ථාව බාර දෙන්න. සහාතික වශයෙන් මේ රට හදනවා. අවුරුදු 71ක් විනාශ කරලා හපයක් බවට පත් කරලා තිබෙන මේ රට ගොඩනැගිය හැකි. මේ රට ගොඩනැගීම වෙනුවෙන් අපි තමුන්වහන්සේලා සියලු දෙනාටම ආරාධනා කරනවා. නොවැම්බර් 16 තව මාසයකටත් වඩා අඩු කාලයක් තිබෙන්නේ. අපි ජනතාවත් එක්ක සංවාදයේදී අපි ඉතාමත් හොඳ දැක්මක් කතා කරමු. හොරකම් අතර කරන විදිය කතා කරමු. හොරුන්ට දඬුවම් දෙන විදිය කතා කරමු. හොරා කාපු දේපල පවර ගන්න විදිය කතා කරමු. අපේ පොලිසිය මහතුරුන්ට නීතිය විධාන ආධිපත්‍ය නිසිපරිදි කටයුතු කරන්න පුළුවන් ස්වාධීනත්වය දෙන හැටි කතා කරමු. අපේ රටේ ජාතික සමගිය නිර්මාණය කරන හැටි කතා කරමු. අපේ නව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික රොත්ත නේද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත උම්මාදයක් නිර්මාණය කරන හැටි අපි කතා කරමු. දීවර කර්මාන්ත ගොඩනගන හැටි කතා කරමු.
මේ සියල්ල අපි කතා කරලා මේ රට ගොඩනැගීමේ දිශාවට යොමු කරන පාලනයක් අපි නොවැම්බර් මාසයේ 16 වෙනිදා ගොඩනගාගමු. අන්නේ පාලනය ගොඩනගන්න අපි ඔක්කොම එකතු වෙමු. අපි ඔක්කොම පෙරටෙමු. ධෛර්ය සම්පන්නව ඒ වෙනුවෙන් මැදිහත් වෙමු. මොකද ලෝක වෙනස් කරලා තිබෙන්නේ විනාශයන් අමිය අත්වල් බැඳගෙන වකුටු වෙලා නිදාගත්තු මිනිස්සුන්ගෙන් නෙවෙයි. ලෝකේ අර්බුදයන් එනකොට, ලෝකේ අභියෝගයන් එනකොට අත්වල් බැඳගෙන නිදාගෙන හිටියනම් මිනිස්සු මානවයා. අද මිනිස් සමාජය මෙතන නැහැ. මිනිස් සමාජය මෙතන සංවර්ධනය වී තිබෙන්නේ. මානවයාගේ ඉතිහාස ගමන් මඟ සකස් වී තිබෙන්නේ. මානවයා මෙතරම් ජයග්‍රහණ අත්පත් කරන් තිබෙන්නේ. අභියෝග හමුවේ, අර්බුද හමුවේ වකුටු වෙලා අත්වල් බැඳගෙන නිදාගෙන ඉඳලා නෙවෙයි. ඒ අර්බුදයට මුහුණ දීලා, ඒ අර්බුදයට ධෛර්ය සම්පන්න මුහුණ දීලා, ඒ අර්බුදයේ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයෙන් මුහුණ දීලා, ඒ අර්බුදයේ ජයග්‍රහණය කිරීම සඳහා ධෛර්යවන්ත වීරවන්තව මැදිහත් වෙලා අපි ඒ නිසා ඔබගෙන් ඉල්ලා හිටිනවා නොවැම්බර් මාසයේ 16 වෙනිදා මේ රට කඩා වැටෙමින් තිබෙන මේ ගමන් මඟ වෙනස් කිරීම සඳහා ධෛර්ය සම්පන්නව, ශක්ති සම්පන්නව නැගිටිමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙමු, පෙරටෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.